අපිට අද කතා කරන්න තියෙන අණු වල හැඩ කියන කොටස. අණු වල හැඩ ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණවාදය කියන එක. ඒක මෙන්න මෙහෙම සංකල්පයක්. අපි හිතමු මධ්‍ය පරමාණුව කැපිටල් A එයාගේ තියෙනවා B කියලා පරමාණුවක් එක්ක මෙහෙම බන්ධනයක්. තවත් B කියලා පරමාණුවක් එක්ක මෙහෙම බන්ධනයක් තියෙනවා. ඒතර මේක අපි දන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයයි හවුලේ තියාගෙන හදාගන්න සහසංයුජ බන්ධනයක්. එතකොට මේකේ මෙහෙම එකසර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් තියෙනවා නම් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන අතර ඇති වෙනවා විකර්ෂණ බල. එතකොට ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ ඇති වෙනකොට මේ සංයුජතා කවචයේ මෙයාගේ ඇති වෙන්න පුළුවන් විකර්ෂණ බල වර්ග කීපයක් තියෙනවා. මේ එකසර යුගලින් මේ එකසර යුගල විකර්ෂණය කරන්න පුළුවන්. මේ එකසර යුගලින් මේ එකසර යුගල විකර්ෂණය කරන්න පුළුවන්. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් එකසර විකර්ෂණය කියලා. ඒ වගේම මේ එකසර යුගලින් මේ බන්ධන යුගල විකර්ෂණය කරන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් එකසර බන්ධන විකර්ෂණය කියලා. ඒ වගේම මේ බන්ධන යුගලින් මේ බන්ධන යුගල විකර්ෂණය කරන්න පුළුවන්. ඒකට අපිට කියන්න පුළුවන් බන්ධන විකර්ෂණය කියලා. එතකොට මෙතන තියෙනවා එකසර විකර්ෂණය, එකසර බන්ධන විකර්ෂණය සහ බන්ධන විකර්ෂණය. මේ විකර්ෂණ බලවල ප්‍රබලතාවය අපි සලකන්නේ එකසර විකර්ෂණය තමයි ප්‍රබලම. ප්‍රබලම විකර්ෂණය වෙන්නේ එකසර. ඊට වඩා ප්‍රබලතාවය අඩුයි එකසර බන්ධන. ඊටත් වඩා ප්‍රබලතාවය අඩු වෙනවා බන්ධන. ඔන්න ඕක අපි මතකයේ තබාගත යුතු වෙනවා මේ අණු වල හැඩ තීරණය කරනකොට. ඒතර ටියුට් එකේ 23 වෙනි පිටුවේ ඒ ගැන සඳහන් කරලා තියෙනවා. එතන කියනවා අණු වල හෝ අයනවල මධ්‍ය පරමාණුවේ සංයුතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගල ඒවා අතර පරතරය හැකිතරම් වැඩි වන ආකාරයට සකස් වෙනවා කියලා සැකසී ඇතයි යන අදහසක් ඇතිව රොනල්ඩ් ගිලෙස්පි සහ රොනල්ඩ් සිඩ්නි නයිල් හෝම් යන්නේ කියන විද්‍යාඥයින් මේ සම්බන්ධව පරීක්ෂණ කරලා සොයා ගැනීම කරා කියලා සඳහන් වෙනවා. මෙතෙන්දී එතකොට අපි දැනගන්න ඕන මෙන්න මේ එකසර විකර්ෂණය ප්‍රබලයි, ඊළඟට එකසර බන්ධන, ඊළඟට බන්ධන ඒ විදිහට ප්‍රබලතාවය වෙනස් වෙනවා කියලා දැනගන්න ඕන. සමහර අවස්ථාවලදී අපිට අණුවලදී මේ වගේ ත්‍රිත්ව බන්ධන ඇති වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම ද්විත්ව බන්ධන ඇති වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක බන්ධන ඇති වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ත්‍රිත්ව බන්ධනයි ඒක බන්ධනයි තියෙන කොටයි, ද්විත්ව බන්ධනයි ඒක බන්ධනයි තියෙන කොටයි, ඒක බන්ධනයි තියෙන කොටයි අපි මෙතෙන්දී මේගොල්ලෝගේ විකර්ෂණ ප්‍රබලතාවය මේ විදිහට අර ත්‍රිත්ව බන්ධනයක් තනි බන්ධනයක් තියෙනකොට මෙතන විකර්ෂණ ප්‍රබලතාව වැඩි. මෙයාට වඩා. මෙයාගේ වැඩි මෙයාට වඩා. ඒ වගේවත් සංසන්දනය කරන්න වෙනවා මේ අණු වල හැඩ තීරණය කරනකොට. අපි දැන් කරගෙන යමු මේකෙදී අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මේ අණු වල හැඩ කියන එක මූලික හැඩ සහ ව්‍යුත්පන්න හැඩ කියලා. අණු වල හැඩ කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මූලික හැඩ ඊළඟට අපිට ගන්න පුළුවන් ව්‍යුත්පන්න හැඩ. මේ මූලික හැඩ යටතේදී අපි කතා කරන්නේ මධ්‍ය පරමාණුවේ එකසර යුගල් නැතුව බන්ධන විතරක් තියෙනකොට ඇතිවන හැඩ සම්බන්ධව. අපි බලමු මෙන්න මෙහෙම අවස්ථාවක්. මධ්‍ය පරමාණුව කැපිටල් A කියලා හිතන්න.
එයාගේ එකසර යුගල් නැහැ. එයාට B කියලා පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. B කියලා පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේකට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් BeCl2. බෙරිලියම් කියලා කියන්නේ ආවර්තිතාවගුවේ දෙවෙනි කාණ්ඩය. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන S2 කියලා. එයා එකක් P වලට යවලා වියුක්ම කරගෙන තනි ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික දෙකක් විදිහට හැදිලා. Cl වලක් තියෙනවනේ තනි ඉලෙක්ට්‍රෝනයක් සහිත P කාක්ෂිකයක්. ඒතකොට ඒකත් එක්ක අතිච්ඡාදනය වෙලා ওই විදිහට හැදෙනවා. දැන් මේගොල්ලෝගේ මුහුම්කරණය ඔක වෙන්නේ කොහොමද කියන එක මම මේ පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැනට අණු වල හැඩවලට අදාළව පමණක් බලන්න. එතකොට ඔන්න ඔය වගේ BeCl2 වල සැකැස්ම අපිට මෙයාගේ මෙන්න මේ පරමාණු වලට අපි කියනවා ආන්තික පරමාණු කියලා. ඒගොල්ලෝගේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව අපිට දක්වන්නත් පුළුවන් මේ විදිහට. මෙයා 7 වෙනි කාණ්ඩෙකින් ඉඳ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7න් බන්ධනයට එකක් ගියහම තව එකසර යුගල 3ක් තියෙනවා. මෙයාගෙත් ඒ විදිහට තියෙනවා. එතකොට මෙතෙන්දී මෙන්න මේ හැඩයට අපි කියනවා රේඛීය හැඩය කියලා. එකසර නැතුව බන්ධන දෙකයි. මධ්‍ය පරමාණු එකසර නැහැ. බන්ධන දෙකක් තියෙන්නේ. එතකොට රේඛීය හැඩය මෙතෙන්දී මේ කෝණය අංශක 180ක් වෙනවා. අංශක 180ක් වෙනවා. අපි හිතුවොත් අපිට මෙන්න මේ විදිහට මේකේ හැඩය හිතන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. මෙහෙම හැඩයක් එන්නේ. මේක ත්‍රිමාන රූපයක්. මම මේ කොටස අන්තිමේදී ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒතර වඩාත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැනට හිතන්න මෙන්න මේ විදිහේ රේඛීය සැකැස්මක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඔක තමයි අපි ඉගෙන ගනිපු පළවෙනි හැඩය. ඒතර එකසර නැතිව බන්ධන දෙකක් තියෙනකොට තමයි රේඛීය හැඩය එන්නේ. ඊළඟට අපි බලමු තවත් උදාහරණයක්. තවත් අවස්ථාවක් තියෙනවා මධ්‍ය පරමාණුව A කියලා හිතන්න. එයාගේ එකසර නැහැ. එකසර නැතුව බන්ධන තුනක් තියෙනවා. එකසර නැතිව බන්ධන තුනක් තියෙනවා. ඔය විදිහට. ඔකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් BF3 කියන අණුව. ඒතර බෝරෝන් ආවර්තිතාවගුවේ 3 වෙනි කාණ්ඩේ එයාගේ අන්තිම ශක්ති මට්ටමේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඒ 3 යම්කිසි ක්‍රියාවලියකින් වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක් බවට පත් වෙනවා. මොකද තියෙන්නේ 2s2 2p1 කියලා. s වල 2යි p වල 1යි. ඒවා සිද්ධ වෙන විදිහ අපි මුහුම්කරණයේදී බලමු. එතකොට මෙයා F කියන්නේ 7 වෙනි කාණ්ඩේ හැලජන් අයිති කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එතකොට එයා තනි බන්ධන හදනවා මෙයාත් එක්ක මේ විදිහට. දැන් ෆ්ලෝරීන් වලත් 7 වෙනි කාණ්ඩෙකින් ඉඳ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඒ 7න් එකක් මේ බන්ධනයට ගියහම තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි වෙනවා. ඒ ඉතිරි ඉලෙක්ට්‍රෝන 6 අපිට එකසර යුගල් 3ක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හැඩයකට, ඒ කියන්නේ මධ්‍ය පරමාණුවට එකසර නැතිව බන්ධන 3ක් තියෙන අවස්ථාවට අපි කියනවා තලීය හැඩය. තලීය හැඩය. එහෙම නැත්නම් මේකට තලීය ත්‍රිකෝණාකාර කියලා කියනවා. ත්‍රියානති තලීය කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය තලීය හැඩය කියලා කිව්වත්, තලීය ත්‍රිකෝණාකාර කියලා කිව්වත්, ත්‍රියානති තලීය කියලා කිව්වත් එකසර නැතිව බන්ධන 3ක් තියෙන අවස්ථාව. මේ අවස්ථාවේ මේ බන්ධන කෝණය අපිට ගන්න පුළුවන්. අපි දන්නවා ලක්ෂයක් වටා පිහිටි කෝණවල අයික්‍යාංශය 360. එහෙනම් මේ සමාන ආන්තික පරමාණු 3ක් තියෙනවා නම් මේවා විකර්ෂණ සමාන විදිහට සකස් වෙලා මේක හරියටම 3ට බෙදිලා මේක කෝණයක් අංශක 120ක් වගේ වෙනවා. අංශක 120ක් වෙනවා. අපිට ඕනනම් මේක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒකට අපිට තේරෙනවා මේක මම ත්‍රිමාන රූපයක් ඉදිරියේදී පෙන්නන්නම්. ඔය විදිහට එකම තලයේ පරමාණු 4ක් තියෙනවා. එකම තලයේ මේ තලයේම තමයි 4 තියෙන්නේ. ඒ හින්දා තමයි ලක්ෂයක් වටා පිහිටි කෝණවල අයික්‍ය 360ක් හින්දා තමයි මේ පරමාණු තුනක් සමාන හින්දා තමයි අංශක 120ක් කියලා අපිට එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක තමයි තලීය හැඩය.
අපි බලමු ඊළඟ හැඩය තුන්වෙනි එක. ඔව් අපි බලමු මධ්‍ය පරමාණුවට එකසර නැතුව බන්ධන හතරක් සම්බන්ධ වෙන අවස්ථාව. මේ විදිහට එකසර නැහැ බන්ධන හතරක් සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට CH4 බලන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් CCl4. දැන් මෙතෙන්දි බලන්න මේ කෙලවරේ තියෙන පරමාණු හතරම සමානයි. මේවට කියනවා ආන්තික පරමාණු කියලා. ආන්තික පරමාණු හතරම සමානයි. එතකොට මේ බන්ධන අතර සමාන විකර්ෂණයක් ඇති වෙන්නේ. සමාන විකර්ෂණයක් ඇති වෙලා මේ බන්ධන කෝණය 109.5ක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක එකම තලයේ තිබුණා නම් මෙහෙම එකම තලයේ තිබුණා නම් අපිට ගන්න පුළුවන් මේක කෝණයක් අංශක 90යි කියලා. මෙහෙම මේ පැත්තටත් එක්ක මේක එකම තලයේ හතර තිබුණා. එකම තලයේ නෙමෙයි තියෙන්නේ. ඒතකොට ඒ හින්දා අපිට මෙතෙන්දී ඒක තේරුම් ගන්න වෙනවා. දැන් තලීය ත්‍රිකෝණාකාර අවස්ථාවලදී එකම තලයේ තිබුණා. නමුත් මෙතනදී එහෙම එකම තලයේ නෙමෙයි තියෙන්නේ. මේක වෙනස් තලවල තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මම ඉස්සරහදී ත්‍රිමාන රූප පෙන්නන්නම්. හරි. දැන් ඔතන තව දෙයක් තේරුම් ගන්න තියෙනවා. දැන් මෙතන හයිඩ්‍රජන් වල නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන තවත් නැහැ. ක්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනකොට එයාගේ ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩෙ හින්දා. ඒකට ඒක බන්ධන හදනකොට තව ඉලෙක්ට්‍රෝන 6ක් නිරූපණය කරන්න ඕන. ඒ ඉලෙක්ට්‍රෝන 6 අපිට මෙහෙම එක සැරේ වල 3 බැගින් නිරූපණය කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවක මේ කෙලවරේ තියෙන පරමාණු සමාන නොවන අවස්ථාවක අපි බලමු CH3Cl. මෙහෙම කාබන් තියෙනවා, H3ක් තියෙනවා, එකක් Cl. ඔය විදිහට. දැන් එතකොට මේගොල්ලෝගේ බන්ධන අතර විකර්ෂණ වෙනස් වෙනවනේ. මොකද මේ බන්ධන ඔක්කොම එක වගේ නෑ. එතකොට ඔය කෝණ වෙනස් වෙන්න පුළුවන්. දැන් බන්ධන හතරම සමාන වෙන අවස්ථාව වෙනස්. බන්ධන හතර සමාන නොවන අවස්ථාවල විකර්ෂණ බන්ධන විකර්ෂණ වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපිට මේක කියන්න පුළුවන් චතුස්තලීය සමමිතික අණුවක් කියලා. පරමාණු හතරම සමානයි. මේකටත් කියන්න පුළුවන් චතුස්තලීය සමමිතික අණුවක් කියලා. මෙයා චතුස්තලීය අණුවක්. හැබැයි සමමිතික නැහැ. මොකද මේ කෙලවරේ තියෙන පරමාණු හතරම සමාන නැහැ. ඒ කියන්නේ ආන්තික පරමාණු සමාන නැති හින්දා එයා චතුස්තලීය වුණාට සමමිතික අණුවක් නෙමෙයි. දැන් අපි බලමු එකසර නැතුව බන්ධන පහක් තියෙන අවස්ථාව. දැන් අපි උදාහරණයක් විදිහට පොදුවේ අපි හිතුවේ මෙහෙමනේ. A කියන එක තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතන්න B කියලා පරමාණු පහක්. මේ විදිහට. ඔකට කියනවා එකසර නැතුව බන්ධන පහක් තියෙන අවස්ථාවට අපි කියනවා ත්‍රියානති ද්විපිරිමීඩ කියලා. ත්‍රියානති ද්විපිරිමීඩ කියන හැඩය. අපිට අපි ඒ කියන්නේ භාවිතා කරන උදාහරණ අණුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් PCl5. ෆොස්ෆරස් ආවර්තිතාවගුවේ නයිට්‍රජන්ට පහලින් තියෙන්නේ තුන්වෙනි ආවර්තයේ. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන්නේ S2P3 කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එයාට ඉලෙක්ට්‍රෝන පහම වියුග්ම කරගන්න අවස්ථාව තියෙනවා හිස් දීකාක්ෂික තියෙන හින්දා. ඒ හින්දා මෙතන මෙහෙම හැදෙනවා. ෆොස්ෆරස් Cl එක Cl පරමාණු පහක් එක්ක බන්ධන පහක් අපිට නිරූපණය කරන්න පුළුවන්. ඔය විදිහට. එතකොට මේකේ අපි දන්නවා ෆොස්ෆරස්ගේ සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පහම මේ බන්ධන වලට දැන් දායක වෙලා තියෙනවා. Cl කියන්නේ 7 වෙනි කාණ්ඩේ, හැලජන් කාණ්ඩේ. එයාගේ ඉලෙක්ට්‍රෝන 7න් එක ඉලෙක්ට්‍රෝනයක් තමයි මේ බන්ධනයට ගිහින් තියෙන්නේ. ඒත් තව එක සැරේ වල 6ක් විදිහට, එක සැරේ වල 3ක් විදිහට පෙන්වන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන 6.
එක සැරේ යුගල 3ක් විදිහට පෙන්වන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන 6. එහෙනම් යම් කිසි අවස්ථාවක එකසර නැතුව බන්ධන 5ක් තිබුණොත් අපි ගන්න හැඩය ත්‍රිආනති ද්විපිරිමීඩාකාර කියලා අණුවේ හැඩය. දැන් අපි බලමු එකසර නැතුව බන්ධන 6ක් තියෙන අවස්ථාව. එකසර නැතුව බන්ධන 6ක් තියෙන අවස්ථාව. පොදුවේ අපි AB කියලා ගත්තොත් මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මෙහෙම එකසර නැතුව බන්ධන 6ක් තියෙන අවස්ථාවේ අපි සලකනවා අණුවේ හැඩය අෂ්ටතලීයයි කියලා. අණුවේ හැඩය අෂ්ටතලීයයි කියලා තමයි සලකන්නේ එකසර නැතුව බන්ධන 6ක් තියෙන අවස්ථාව. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් SF6. SF6 සල්ෆර් කියලා කියන්නේ ආවර්තිතාවගුවේ 6 වෙනි කාණ්ඩයේ ඔක්සිජන්ට පහළින් තියෙන 3 වෙනි ආවර්තය. එයාගේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. ඒ ඉලෙක්ට්‍රෝන 6ට පුළුවන් දීකාක්ෂික හිස් තියෙන හින්දා 3 වෙනි ආවර්තයේ හින්දා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් දක්වා වැඩි කරගෙන බන්ධන 6ක් හදන්න. ඒකට අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම S F F F F F F. ඒකට ක්ලෝරින් 7 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ බන්ධනයකට එකක් දුන්නාම ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි වෙනවා. ඒක එකසර යුගල් 3ක් විදිහට අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. එනම් මෙන්න මේ වගේ එකසර නැතුව බන්ධන 6ක් තියෙන අවස්ථාවේ අණුවේ හැඩය අෂ්ටතලීයයි කියලා තමයි අපි සලකන්නේ. තව අවස්ථාවක් තියෙනවා එකසර නැතුව බන්ධන 7ක් තියෙනකොට පංචානති ද්විපිරිමීඩ කියලා හඳුන්වනවා. IF7 වගේ එකක් උදාහරණයකට ටියුට් එකේ දක්වලා තියෙනවා. ඒක තරම්ම භාවිතා වෙන්නේ නැහැ. එකසර නැතුව බන්ධන 7ක් තිබුණොත් පංචානති ද්විපිරිමීඩ නැත්නම් පංචාශ්‍ර ද්විපිරිමීඩාකාර කියලා කියනවා. ඒක නිරූපණය කරලා තියෙනවා වගුවේ බලන්න. ටියුට් එකේ 24 වෙනි පිටුවේ. අපි ඊට පස්සේ අපිට වැදගත් වෙන නිතර භාවිතා වන අණු වල හැඩ කීපයක් තියෙනවා ව්‍යුත්පන්න හැඩ කියලා. අපි දැන් මේ මූලික හැඩනේ බලමු. දැන් බලමු ව්‍යුත්පන්න හැඩ. ව්‍යුත්පන්න හැඩ කියලා කියන්නේ සංයුජතා කවචේ බන්ධන විතරක් නෙමෙයි එකසර ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. එකසර යුගල් විදිහට තියෙනවා. ඇතැම් අවස්ථාවල තනි ඉලෙක්ට්‍රෝන විදිහට තියෙන්නත් පුළුවන්. එහෙම අවස්ථා ගොඩක් අඩුයි. එහෙම යම් අවස්ථාවල තියෙන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම A කියලා මධ්‍ය පරමාණුවේ B කියලා මේ විදිහට ආන්තික පරමාණු දෙකක් තියෙනවා. මෙයාගේ එකසර යුගලක් තියෙනවා. ඔහොම තිබුණොත් මේ හැඩයට අපි කියනවා කෝණික හැඩය කියලා. මේකට V shape එක කියලා කියනවා. bent shape ඒ කියන්නේ V shape එක කියලා කියනවා. කෝණික හැඩය කියලා තමයි සිංහලෙන් හඳුන්වන්නේ. එතකොට bent shape එක කියලා කියන්න පුළුවන්. V shape එක කියලා කියන්න පුළුවන්. කෝණික හැඩය කියලා මතක තියාගන්න. හැබැයි මෙතන අපි හරියටම දැනගන්න ඕන එකසර එකයි බන්ධන දෙකයි තිබුණත් කෝණික විදිහට තියෙන්නේ. එහෙම නැතුව එකසර යුගල් දෙකක් තිබිලා බන්ධන දෙකක් තිබුණත් හැඩය කෝණිකයි. එකසර දෙකක් තිබිලා බන්ධන දෙකක් තිබුණත් හැඩය කෝණිකයි. අපි දන්නවා මේ එකසර බන්ධන විකර්ෂණය වැඩි බන්ධන විකර්ෂණයට වඩා. ඒ හින්දා මෙයාගේ විකර්ෂණය වෙලා මේක මේ විදිහට හැඩ ගැහිලා තියෙනවා. මෙතන එකසර යුගල දෙකක් තියෙනකොට මේකේ විකර්ෂණ බල වර්ග වැඩි. එකසරක් විකර්ෂණ තියෙනවා. එකසර බන්ධනක් තියෙනවා. බන්ධනක් තියෙනවා. අපි දන්නවා විකර්ෂණ බල ප්‍රබලතාවය එකසර තමයි වැඩිම. අපි පාඩමේ මුලදී කතා කරා. එකසර බන්ධන ඊළඟට බන්ධන තමයි අඩුම. එහෙනම් මෙයාගේ මේ හැකිලෙන කෝණයට වඩා මේ කෝණයට වඩා මෙයාගේ කෝණය අඩු වෙනවා කියන එක පැහැදිලි. අනිත් එක මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්.
SO2 කියන අණුව. SO2 කියන අණුව. මේ SO2 වල මධ්‍ය පරමාණුව වෙන්නේ සල්ෆර්. එයා ආවර්තිතාවකයේ 6 වෙනි කාණ්ඩේ ඔක්සිජන් උත් 6 වෙනි කාණ්ඩේ. ඒතර ඔක්සිජන් එක මෙයා ද්විත්ව බන්ධන දෙකක් හැදෙනවා. ඒතර මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් 4ක් බන්ධන වලට යනවා. එතකොට තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු වෙනවා. ඒ යුගල අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. එතකොට ගැටලුවක් නැහැ මෙතන ද්විත්ව බන්ධන දෙකක් ආවා කියලා. මොකද අණුවක හැඩය තීරණය කරද්දී අපි සලකන්නේ සිග්මා බන්ධන සංඛ්‍යාව. බන්ධන වලින් අපි සලකන්නේ සිග්මා බන්ධන සංඛ්‍යාව. දැන් මෙතන ද්විත්ව බන්ධනයක තියෙන්නේ අපි දන්නවා එක බන්ධනයක් සිග්මා එක බන්ධනයක් ෆයි. මෙතනක් තියෙන එක බන්ධනයක් සිග්මා එක බන්ධනයක් ෆයි. එහෙනම් දැන් මෙයාගේ තියෙන්නේ එක සර එකයි සිග්මා බන්ධන දෙකයි. මෙයාගේ තියෙන්නේ එක සර එකයි සිග්මා බන්ධන දෙකයි. අන්න ඒ එක සර යුගල් ගාන හා සිග්මා බන්ධන ගාන අනුව තමයි අණුවේ හැඩය තීරණය වෙන්නේ. එහෙනම් මේකත් පැහැදිලිවම කෝණික හැඩයට ගන්න පුළුවන්. අපි ගත්තොත් H2S කියන අණුව. ඒකේ මධ්‍ය පරමාණුව සල්ෆර් වෙනවා. මෙහෙම SH බන්ධන දෙකක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6න් 2යි බන්ධන වලට ගිහින් තියෙන තව ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එතකොට කොහොම එකසර යුගල දෙකක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේකත් ඇවිල්ලා කෝණික හැඩය. එකසර 2යි බන්ධන 2යි වුණත් කෝණික. අපිට උනත් තව උදාහරණයක් බලන්න පුළුවන් H2O. ඒක මේ ඔක්සිජන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් තියෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6න් ඉලෙක්ට්‍රෝන 2යි බන්ධන වලට ගියේ. තව එකසර යුගල් දෙකක් විදිහට ඉතිරි ඉලෙක්ට්‍රෝන 4 නිරූපණය කරන්න පුළුවන්. ඒකට ඒකත් කෝණික හැඩය. එහෙනම් අපි දැනගත යුතුයි එකසර 1යි සිග්මා බන්ධන 2යි වුණත් කෝණික, එකසර 2යි සිග්මා බන්ධන 2යි වුණත් කෝණික හැඩය. අපි බලමු ඊට පස්සේ පිරමීඩ කියලා හැඩයක් තියෙනවා. එකසර 1යි බන්ධන 3යි. එකසර 1යි බන්ධන 3යි තියනකොට අපි ගන්නෙ පිරමීඩ හැඩය. දැන් මෙන්න මෙහෙම තියෙනවා. ඒ කියන එකේ බලන්න මෙහෙම බන්ධන 3ක් තියෙනවා. මෙයාගේ එකසර 1ක් තියෙනවා. ඔකට උදාහරණයක් විදිහට NH3 අණුව සලකන්න පුළුවන්. ඇමෝනියා අණුව. නයිට්‍රජන් මධ්‍ය පරමාණුව වෙනවා. මෙහෙම හයිඩ්‍රජන් බන්ධන 3ක් තියෙනවා. පස්වෙනි කාණ්ඩෙකින්ද තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු. ඔන්න ඔය වගේ එකසර 1යි බන්ධන 3යි කියනකොට අපි ගන්නෙ මේකේ හැඩය පිරමීඩ කියලා. දැන් මෙතන ඇතුළේ විකර්ෂණ බල බැලුවොත් බන්ධන විකර්ෂණ තියෙනවා. එකසර බන්ධන විකර්ෂණ තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍යයෙන් අපි ජල අණුවේ කෝණය කලින් කතා කරේ කෝණික එකේ ජලය. කෝණික එකේ අපි ජලය කතා කරානේ එකසර 2යි බන්ධන 2යි තියෙනවා මේක කෝණිකයි කියන්නේ. මේ කෝණික එකේ ජලයේ කෝණය බැලුවොත් මෙතන 104.5යි අංශක. එතකොට මෙතන මෙයාගේ ඇවිල්ලා තියෙනවා NH3 වල 107.3ක් වගේ අගයක් ඒ කෝණය ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව පැහැදිලි කරගන්න ගියොත් අපිට තේරෙනවා මෙතන එකසරේ වල දෙකක් තියෙන හින්දා විකර්ෂණය වැඩි. ඒ හින්දා මෙතන හැකිලිම වැඩි. මෙයාගේ එකසර 1යි තියෙන්නේ බන්ධන 3ක් තියෙන්නේ. දැන් මෙයාගේ විකර්ෂණ එකක 4ක් තියෙනවා. මොකද එකසර එකක් වුණත් බන්ධන එකක් වුණත් විකර්ෂණ ඒකකයක්. මෙන්න එක විකර්ෂණ ඒකකයක්, මෙන්න තවත් විකර්ෂණ ඒකකයක්, මෙන්න තවත් විකර්ෂණ ඒකකයක්, මෙන්න තවත් විකර්ෂණ ඒකකයක්. මෙයාගේ තියෙන විකර්ෂණ ඒකක 4යි. හැබැයි මේ එකසර විකර්ෂණ ඒකක අතර විකර්ෂණය වැඩි. ඒ හින්දා තමයි මේ කෝණය අඩු වෙලා මේ කෝණය ඊට වඩා වැඩි වෙන්නේ. හරි. එතකොට ඒ වගේ එකසර 1යි බන්ධන 3යි තිබුණොත් අපි මේකට කියනවා පිරමීඩ හැඩය නැත්නම් ත්‍රියානති පිරමීඩ කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි බලමු එකසර 1යි බන්ධන 4යි තියෙන අවස්ථාව. එකසර 1යි බන්ධන 4යි තියෙන අවස්ථාව. මධ්‍ය පරමාණු A කියලා මම හිතමු. මෙන්න මෙහෙම B කියලා ආන්තික පරමාණු තියෙනවා 4ක්. මෙයාගේ එකසර යුගලක් තියෙනවා. එහෙනම් මේ හැඩයට අපි කියනවා එකසර 1යි සිග්මා බන්ධන 4යි තියෙනවා නම් මේක සීසෝ හැඩය එහෙම නැත්නම් ෆයි හැඩය.
එක වගුවේ තියෙනවා 25 වෙනි පිටුවේ සීසෝ හැඩය එහෙම නැත්නම් ෆයි හැඩය. මේකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සල්ෆර් සහ ෆ්ලෝරින් වලින් හැදෙන SF4. මේකෙදී මෙහෙම සල්ෆර් තියෙනවා. ෆ්ලෝරින් 4ක් සම්බන්ධ වෙනවා සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක සහ සංයුජව. සල්ෆර් 6 වෙනි කාණ්ඩෙ හින්දා බන්ධන වලට ඉලෙක්ට්‍රෝන 4ක් ගියාම තව ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු වෙනවා. ඒ යුගල මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. එතකොට මොන ඔය වගේ එකසර එකයි බන්ධන 4යි තියෙන අවස්ථාව අපි හඳුන්වනවා සීසෝ හෙවත් ෆයි හැඩය කියලා. ඊට පස්සේ අපි බලමු එකසර දෙකයි බන්ධන 3යි තියෙන අවස්ථාව. එකසර දෙකයි බන්ධන 3යි තියෙන අවස්ථාව. ඒකෙත් අපි A කියලා ගමු. B කියලා ආන්තික පරමාණු 3ක්. මෙයාගේ එකසර යුගල දෙකක්. ඔන්නෝම එකසර දෙකයි බන්ධන 3යි තියෙන අවස්ථාව. ඇත්තටම සිග්මා බන්ධන විය යුතුයි. එකසර දෙකයි සිග්මා බන්ධන 3යි තියෙන අවස්ථාව අපි හඳුන්වන්නේ T shape එක. එහෙම නැත්නම් T හැඩය කියලා. ඒකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ICl3. ICl3. ඒකේ I කියනවා මධ්‍ය පරමාණුව. I කියනවා මධ්‍ය පරමාණුව. එයාගේ ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩෙ හින්දා Cl ගෙත් ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩෙ හින්දා එයාත් එක්කම මේක බන්ධන 3ක් හැදෙනවා. I වල ඉලෙක්ට්‍රෝන 7න් 3ක් බන්ධන වලට ගියාම එකසර යුගල් දෙකක් ඉතුරු වෙනවා. අපි වඩාත්ම නිවැරදිව මේව දක්වනවා නම් ආන්තික පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝනත් දක්වන්න වෙනවා. එතකොට අපිට ඒක බලපාන්නේ නැහැ අණුවේ හැඩයට. ඒ හින්දා අපිට ඒක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඕන නිරූපණය කරන්න පුළුවන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7න් එකයිනේ බන්ධනයට ගියේ. ඒත් තව එකසර යුගල් 3ක් මෙයාගේ තියෙනවා. මේ හැම Cl එකකම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3 බැගින් තියෙනවා. 3 බැගින් තියෙනවා. අනේ මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. එකසර දෙකයි බන්ධන 3යි තියෙනකොට හැඩය T හැඩය. ඔන්න ඊළඟට තියෙනවා විශේෂිත හැඩයක්. අපි මූලික හැඩ යටතේ කතා කරා එකසර නැතුව බන්ධන දෙකක් තියෙනකොට රේඛීයයි කියලා. රේඛීය වෙන තවත් අවස්ථාවක් එනවා එකසර 3යි බන්ධන දෙකයි තියෙනකොට. මෙන්න මෙහෙම ඒ කියන එක දැන් මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන මුකුත් නැතුව මේ විදිහට බන්ධන දෙකක් විතරක් තියෙනවා නම් ඒත් රේඛීයයි. එකසර යුගල් 3ක් මෙයාගේ තිබුණා. ඒවා අතර විකර්ෂණ සිද්ධ වෙලා අන්තිමට විකර්ෂණ අවම වෙන විදිහට සකස් වෙනවා රේඛීය හැඩයට. එහෙනම් මධ්‍ය පරමාණුවේ එකසර නැතුව බන්ධන දෙකක් විදිහට තිබුණත් රේඛීයයි. එකසර 3යි බන්ධන දෙකයි විදිහට තිබුණත් රේඛීයයි කියලා අපි දැනගන්න ඕනේ. උදාහරණ විදිහට අපිට මේකේ පෙන්නලා තියෙනවා ICl2- ICl2- ඒක අඩුපාඩුවක් තියෙනවා මේ ඍණ ලකුණ හදා ගන්න වෙනවා. ICl2- ටියුට් එකේ 25 වෙනි පිටුවේ. එතකොට මේකේ මධ්‍ය පරමාණුව වෙන්නේ I. එයා 7 වෙනි කාණ්ඩෙ හින්දා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා අපි දන්නවා. ඍණ ආරෝපණයක් තියෙනවා කියන්නේ එයාට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. Cl උත් 7 වෙනි කාණ්ඩෙ හින්දා හැදෙන්නේ ඒක බන්ධන. හැදෙන්නේ ඒක බන්ධන. එතකොට ඔය විදිහට ඒක බන්ධන දෙකක් හැදෙනවා. I ගේ තිබුණු ඉලෙක්ට්‍රෝන 7යි ගණිත ඉලෙක්ට්‍රෝන 1යි ඉලෙක්ට්‍රෝන 8යි. 8න් මේ බන්ධන දෙකට දෙකක් ගියාම තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරුයි. ඒ ඉලෙක්ට්‍රෝන 6 එකසර යුගල් 3ක් විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. පැහැදිලිවම මේ ඍණාරෝපණය අපි මෙහෙම නිරූපණය කරන්න ඕනේ. උදාහරණ බලන්න එකසර 3යි බන්ධන 2යි. එහෙනම් මේකෙත් හැඩය අපි ගන්නෙ රේඛීයයි කියලා. තවත් හැඩයක් තියෙනවා එකසර 2යි බන්ධන 4යි. බලමු. අපි ඒකට කියනවා සමචතුරස්‍ර තලීය නැත්නම් තලීය සමචතුරස්‍රාකාර කියලා කියනවා. එහෙම එකසර 2යි බන්ධන 4යි. ඒතර තලීය සමචතුරස්‍රාකාර නැත්නම් සමචතුරස්‍ර තලීය කියන්නත් පුළුවන්. මේකට උදාහරණ විදිහට බලන්න පුළුවන් XeF4 කියන එක. අපි දන්නවා ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩය. යාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි හැලජන් අයිති කාණ්ඩය.
මේ Xe කියලා කියන්නේ හීලියම් නියෝන් ආගන් තියෙන උච්ච වායු කාණ්ඩය. අපි දන්නවා ඒගොල්ලන්ට අපි නිෂ්ක්‍රීය වායු කියලා කියනවා. ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි අවශ්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව දුන්නාම මේ Xe ප්‍රතික්‍රියා කරනවා ෆ්ලෝරින් ඔක්සිජන් වගේ ඒවාත් එක්ක. ඒව ප්‍රතික්‍රියා කරලා හැදෙන එකක් තමයි මේ XeFO කියලා කියන්නේ. ඒතර Xe ගේ උච්ච වායු කාණ්ඩෙකින්ද ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩෙකින්ද එයා හදන්නේ එක බන්ධන. එතකොට අපිට නිරූපණය කරන්න පුළුවන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 8න් F1 ඔම බන්ධන 4ක්. බන්ධන 4ක් හැදෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන 8න් 4ක් ගියා බන්ධන වලට තව ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 4 නිරූපණය කරන්න පුළුවන් ඔම එකසර යුගල දෙකක් විදියට. එහෙනම් එකසර දෙකයි බන්ධන 4යි තියෙනකොට මේ හැඩයට අපි කියන්නේ තලීය සමචතුරස්‍ර. නැත්නම් සමචතුරස්‍ර තලීය කියලා තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ තවත් හැඩ දෙකක් තියෙනවා අපිට දීලා ඒවා තරම්ම භාවිතා වන හැඩ නෙමෙයි. ඒ වගුව සම්පූර්ණයෙන් එක දීලා තියෙනවා. එකසර එකයි බන්ධන 5යි තියෙනකොට චතුරානති පිරමීඩ කියලා හඳුන්වනවා. IF5 කියන එක උදාහරණයක් විදිහට ඒකට දක්වලා තියෙනවා. ඒ වගේම එකසර එකයි බන්ධන 6යි තියෙනකොට විකෘති වූ අෂ්ටතලීය විදිහට පාවිච්චි කරනවා. ඒකෙත් රූප සටහන දීලා තියෙනවා. ඒවා තරම්ම භාවිතා වෙන හැඩ නෙමෙයි. අනිත් හැඩ ගැන අපි ප්‍රශ්න බලනකොට අපිට තවදුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. අපිට සරල අණුවල හැඩ බලනකොට බහුවර්ණ ප්‍රශ්න වලට තියෙනකොට අපිට කෙලින්ම උත්තරේ තෝරගන්න පුළුවන්. ව්‍යුහගත රචනා ප්‍රශ්නයකදී එනකොට හැඩය ව්‍යුත්පන්න කරන්න කියලා එනවා. එතන හැඩය ව්‍යුත්පන්න කරන්න කියලා આવොත් අපි ඒ අණුවේ හැඩය කොහොමද ව්‍යුත්පන්න කරන්න කියලා අපි උදාහරණ කිහිපයකින් බලමු. ටියුට් එකේ තියෙනවා 27 වෙනි පිටුවේ සරල අණුවල හැඩ ලුයිස් ව්‍යුහ ඇසුරෙන් ව්‍යුත්පන්න කිරීම. ඒකේ උදාහරණේ පළවෙනි එක තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ඒතර කාබන් ඩයොක්සයිඩ් කිව්වහම අපි ඉස්සල්ලාම මධ්‍ය පරමාණුව තෝරගන්න ඕන. අපි දන්නවා විද්‍යුත් ඍණතාව අඩු එක්කෙනා තමයි ගොඩක් අවස්ථාවල වැදට එන්නේ. එතකොට කාබන් ගන්න පුළුවන් අපිට මධ්‍ය පරමාණුව විදිහට. ආයි ඔක්සිජන්ට වඩා විද්‍යුත් ඍණතාවය අඩු නිසා. ඊට පස්සේ ඔක්සිජන් එක්ක සාමාන්‍යයෙන් හදන්නේ ද්විත්ව බන්ධන. එතකොට මෙතන ද්විත්ව බන්ධන දෙකක් අපිට නිරූපණය කරගන්න පුළුවන්. මොකද කාබන් 4 වෙනි කාණ්ඩෙකින්ද එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ සංයුජතා කවච. එතකොට ද්විත්ව බන්ධනය මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන්. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩෙකින්ද එයාගේ ඉලෙක්ට්‍රෝන 6යි අන්තිම ශක්ති මට්ටමේ. 6න් දෙකක් මේ බන්ධන වලට ගියාම තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතිරි වෙනවා. ඒක එකසර යුගල් දෙකක් විදිහට අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි මධ්‍ය පරමාණුව කවුද කියලා බැලුවොත් මේකේ මධ්‍ය පරමාණුව සමාන වෙනවා කාබන්ට. මධ්‍ය පරමාණුව සමාන වෙනවා කාබන්ට. එතකොට දැන් ටියුට් එකේ තියෙන හිස්තැන් වල හරි වෙනත් ඔයගොල්ලෝට අවශ්‍ය නම් එක ලියා ගන්නත් පුළුවන්. එතන ලියා ගන්නත් පුළුවන්. නැත්නම් මෙතනක ලියා ගන්නත් පුළුවන්. මධ්‍ය පරමාණුව කාබන් කියලා අපි ගන්නවා. ඊට පස්සේ අපි බලනවා මධ්‍ය පරමාණුව වටා එකසර යුගල් ගණන. එකසර යුගල් ගණන. මධ්‍ය පරමාණු වටා එකසර යුගල් මේකේ නැහැ. අපිට පේනවා මෙතන එකසර යුගල් නැහැ. ඒ හින්දා අපිට බිඳුවයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලනවා මධ්‍ය පරමාණුව වටා සිග්මා බන්ධන ගණන. මොකද දැන් මෙතන ද්විත්ව බන්ධනය අපි දන්නවා එක බන්ධනයක් සිග්මා එක බන්ධනයක් ෆයි. මෙතනත් එහෙමයි එක බන්ධනයක් සිග්මා එක බන්ධනයක් ෆයි. අපි ෆයි බන්ධන සැලකිල්ලට ගන්නෙ නැහැ අණු වල හැඩය තීරණය කරනකොට. අපි බලන්නේ මධ්‍ය පරමාණු එකසර යුගල් කීයක් තියෙනවද? සිග්මා බන්ධන කීයක් තියෙනවද කියලා. ඒතකොට ද්විත්ව බන්ධනයේ මෙතන සිග්මා බන්ධන 1යි, මෙතන සිග්මා බන්ධන 1යි. ඔක්කොම තියෙන සිග්මා බන්ධන 2යි. එහෙනම් එකසර බිඳුවයි සිග්මා බන්ධන 2යි කියනකොට එම නිසා හැඩය අපිට ගන්න පුළුවන් රේඛීයයි කියලා. අන්තිම මේක රේඛීය සමමිතික අණුවක්. මේ දෙපැත්තේ තියෙන පරමාණු දෙක සමාන හින්දා. ඉතින් අණුවේ හැඩය රේඛීයයි කියලා අපිට මේ ආකාරයට
ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. අපි බලමු තවත් උදාහරණයක්. PCl3. එතකොට මෙතන විද්‍යුත් ඍණතාවය අඩු ફોස්ෆරස් තමයි අපිට මධ්‍ය පරමාණු විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා මෙයාගේ ફોස්ෆරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එයා නයිට්‍රජන් අඩංගු 5 වෙනි කාණ්ඩේ. එතකොට මෙයා 3 වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් හින්දා අෂ්ටකයේ ඉක්මවන්නත් පුළුවන්. සංයුජිතා කවචයේ අෂ්ටකයේ ඉක්මවා තබා ගන්න හැකියාව තියෙනවා. ඒතර ફોස්ෆරස් මධ්‍ය පරමාණු වෙනවා Cl කියන්නේ 7 වෙනි කාණ්ඩේ. අපි දන්නවා එයා ඒක බන්ධන හදන්නේ. ඒතකොට අපිට මෙහෙම Cl 3ක් ඉදිරිපත් කරන්න පුළුවන්. Cl 3ක්. එතකොට මේ බන්ධන තුනට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3ක් ගියහම ඉලෙක්ට්‍රෝන 5න් තව 2ක් ඉතිරි වෙනවා. ඒක අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. Cl වල ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණා 7 වෙනි කාණ්ඩෙකින්ද එයා මේ බන්ධනයට ඉලෙක්ට්‍රෝන එකක් දැම්මා. තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි. එතකොට එකසර යුගල් 3ක් විදිහට අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. නිරූපණය කරන්න පුළුවන්. දැන් අපි බැලුවොත් මධ්‍ය පරමාණුව සමාන වෙනවා ફોස්ෆරස්. මධ්‍ය පරමාණුව සමානයි ફોස්ෆරස්. මධ්‍ය පරමාණුව වටා එකසර යුගල් ගන්න. මෙතන බලන්න එකසර යුගල් 1යි. එහෙනම් මධ්‍ය පරමාණුව වටා එකසර යුගල් ගණන සමානයි 1යි. මොකද ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ එකසර යුගල් එකක්. ඊට පස්සේ බලමු මධ්‍ය පරමාණුව වටා බන්ධන යුගල් ගණන. නැත්නම් සිග්මා බන්ධන ගණන. අපි සලකන්නේ සිග්මා බන්ධනනේ. මධ්‍ය පරමාණුව වටා සිග්මා බන්ධන ගණන. ඒක සමාන වෙනවා කීයද? සිග්මා බන්ධන තියෙන 3යි. මෙතන තියෙන ඒක බන්ධන කියන්නේ කොහොමද? සිග්මා බන්ධන. එහෙනම් දැන් අපිට අණුවේ හැඩය ගන්න පුළුවන්. අණුවේ හැඩය ගන්න පුළුවන්. මධ්‍ය පරමාණුව වටා එකසර 1යි බන්ධන 3යි. අපි එකසර 1යි බන්ධන 3යි කියනකොට ගන්නෙ පිරිමීඩ හැඩය. ඒතර මේක අපිට හොයා ගන්න පුළුවන් පිරිමීඩ හැඩය කියලා. පිරිමීඩ හැඩය. මේකට ත්‍රිආනති පිරිමීඩ කියලාත් කියනවා. අන්න එහෙනම් අපිට ඔය විදිහට මේකේ හැඩය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. අපි බලමු තවත් එක් උදාහරණයක්. PF6- දැන් අපි දන්නවා F කියලා කියන්නේ ලයිනස් පෝලින් පරිමාණය අනුව ආවර්තිතාවුවේ තියෙන විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය. එයා කොහොමත් හයිඩ්‍රජන් වගේම ෆ්ලෝරින් කවදාවත් මැදට එන්නේ නැහැ. කෙලවරකම තමයි පිහිටන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක ගන්න පුළුවන් ફોස්ෆරස් තමයි මධ්‍ය පරමාණුව වෙන්නේ කියලා. ફોස්ෆරස් කියලා කියන්නේ 5 වෙනි කාණ්ඩයේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 3 වෙනි ආවර්තයේ. ඒ හින්දා හිස් ඩී කාක්ෂික තියෙනවා. ඒතර මෙයාට අෂ්ටකයේ ඉක්මවලා බන්ධන පවත්වා ගන්න පුළුවන්. එහෙනම් ෆ්ලෝරින් 7 වෙනි කාණ්ඩේ හින්දා එයා හදන්නේ ඒක බන්ධනනේ. එතකොට අපිට නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට ඒක බන්ධන හැදෙනවා කියලා F1 ඒක බන්ධන ඔන්න ඔය විදිහට තමයි නිරූපණය කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් මතක තියාගන්න අණුවක හැඩය ගන්නකොට මධ්‍ය පරමාණුවේ තියෙන එකසර යුගල් ගාන, බන්ධන යුගල් ගාන තමයි අපි බලන්න ඕන. මේ ආන්තික පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දක්වන්නේ නැති වුණත්
අපිට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ අණුවේ හැඩය ව්‍යුත්පන්න කරගන්න. හැබැයි මේක සම්පූර්ණ වෙන්න නම් අපිට පුළුවන් මේ ආන්තික පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාණක් තිත් විදිහට නිරූපණය කරන්න. අපි දන්නවා හැම ෆ්ලෝරින් එකකම ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන එකක් ගියහම ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි වෙනවා. ඒතකොට ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන 6 අපිට මෙහෙම එකසර යුගල් 3 බැගින් මේ ෆ්ලෝරින් 6ට දාන්න පුළුවන්. ඒක අනිවාර්ය නැහැ අපිට අණුවේ හැඩය ව්‍යුත්පන්න කරගන්න. හරි. දැන් අපි බලමු කලින් විදිහටම ගන්න මධ්‍ය පරමාණුව සමානයි phosphorus. මධ්‍ය පරමාණුව phosphorus. ඊට පස්සේ අපි ගමු මධ්‍ය පරමාණුව වටා එකසර යුගල් ගණන සමානයි 0යි. අනිත් එක මෙතන ඍණාරෝපණයක් තියෙන හින්දා අපිට මේකෙදි මෙහෙම සම්පූර්ණ වරහණක් දාලා එළියෙන් ඍණ කියලා දක්වන එක තමයි වඩාත් නිවැරදි වෙන්නේ. මොකද phosphorus සාමාන්‍ය අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන 5යි. මෙතන Pf6- කියනකොට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ හින්දායි බන්ධන 6ක් හැදුනේ. හරි. මධ්‍ය පරමාණුවට එකසර යුගල් ගණන 0යි. මධ්‍ය පරමාණුව වටා සිග්මා බන්ධන ගණන සමානයි 6යි. සිග්මා බන්ධන 6යි. එකසර බිඳුවයි සිග්මා බන්ධන 6යි කියන්නේ අණුවේ හැඩය සමානයි අෂ්ටතලීයයි. අණුවේ හැඩය අෂ්ටතලීයයි. එහෙනම් අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන් මෙයාගේ අණුවේ හැඩය අෂ්ටතලීයයි කියලා. To understand that not all molecules are in one plane as they are written or drawn on paper. Pause the video now and draw methane, CH4. I expect you may have drawn it like this, but in reality it is a 3D molecule and should be visualized as such. Imagine now the central carbon atom surrounded by a sphere. We now need to position the 4 hydrogen atoms in such a way as to ensure that all the paired electrons in the covalent bonds are as far away from each other as possible. This is known as electron pair repulsion theory, as the electron pairs in both bonding and lone pairs repel one another. We will end up with a triangular base pyramid shape at the bottom, with a hydrogen at each corner and a 4th hydrogen coming out of the top. This shape with 4 bonding pairs is known as a tetrahedral molecule, with a bond angle of 109.5 degrees. You will probably have come across the ammonium ion NH4. Pause the video now and try and draw the shape of this molecule. This NH4 plus still has 4 bonding pairs around the central atom, and therefore will be another tetrahedral shape the same as methane. Let us now look at ammonia NH3. Pause the video and draw a dot cross diagram for this molecule. Here is the dot cross diagram. As you can see, there are 3 bonding pairs and 1 lone pair. The lone pair electrons will still repel the bonding electrons. In fact, the repulsion of lone pair electrons is stronger than that of bonding electrons. Consequently, the molecule will be based on a similar shape as before, only this time the lone pairs will repel the covalently bonded hydrogen atoms even more, creating a pyramidal molecule, with a bond angle reduced from 109.5 to 107 due to the extra repulsion of these lone pair electrons. Finally, let's look at water, H2O. Pause the video again and draw a dot cross diagram.
Here is the dot cross diagram. You will see that there are now 2 bonding pair electrons and 2 lone pair electrons. The lone pair electrons will repel the bonding electrons even more than before, creating a V-shaped or bent molecule with a bond angle of 104 degrees. As you can see, all 3 of these molecules were based on 4 electron pairs, either bonding pairs or lone pairs. They were therefore all based on the original tetrahedral molecule. However, the bond angle changed due to the extra repulsion of the lone pair electrons.